තෙරුවන් සරණයි. ඊයේ නැවත්තපු තැන ඉඳන් අද පටන් ගන්නෙ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ආරම්භ කර සති 3-4ක් වේ. සක්මන් භාවනාව. අද දින විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. වෙනදාට වඩා හොඳින් භාවනා කළෙමි. වෙනදා නිතරම නිදිමත වේ. නිදිමත වන්නේ බොහෝ විට හැරෙන විට නිසා හා හැරීම වේස කරන නිසා භාවනාව එපා වේ. සක්මනේදී හුස්ම වැටෙන නිසා හැරීමට පෙර නැවතී හුස්ම 3ක් දක්වා ගණන් කර හැරී ගමන් කළෙමි. වෙහෙස නැති විය. නමුත් නිදිමත සැලකිය යුතු ලෙස අඩු නොවුණු නිසා හුස්ම 3ක් ගණන් කිරීම නවතා හැරීමට පෙර නැවතී කකුල් දෙකේම ඇඟිලි පොළවේ වැදී ඇති සැටි සහ ඒට දැනෙන සංවේදනයේ බැලුවෙමි. නිදිමතද නැති විය. නිදිමත නැති විට සක්මන ප්‍රිය විය. මම ඇතුළත කතාව බොහෝ වැඩි කෙනෙක්මි. ඇතුළත කතාවද අඩු විය. සක්මනේදී පොළවේ තද ගති, පතුලේ විවිධ ස්ථානවල දැනීම, පාදයේ පොළවේ නොගැටෙන ස්ථාන, පාදවල චලන, බර දැනීම නිරීක්ෂණය කරමි. පියවර 30ක් පමණ සතියෙන් ගමන් කළ හැක. සක්මන තුල 7 වරක් පමණ හිත පිට යයි. එක සිතිවිල්ලකින් බොහෝ විට හඳුනාගෙන ආපසු පාදවලට අවධානය ගෙන එමි. සමහර විට සිතුවිලි පරම්පරා 3ක් දක්වා ගමන් කරයි. එවිට මා සිතුවිල්ල දිගේ පසුපසට ගොස් මුල් සිතුවිල්ල කුමක්දයි බලමි. ඉන්පසු පාද වෙත නිදහසේ සිත යොමු කළ හැක. සමහර විට සිතුවිලි පරම්පරා 3ක් යනකන් හඳුනාගෙන නවත්වා ගන්න බැරි වුණා. යයි පසුතැවිල්ලක් ඇතිවේ. නමුත් පෙරට වඩා සිතුවිලි දිගේ යෑම අඩුවීම ගැන සිතා සතුටු වෙමි. ස්වාමීන් වහන්සේ මෙසේ කිරීමට භාවනාවට අහිත කරද? පර්යංක භාවනාව. ආනාපානය මූල කමඨහනයි. පැයක් කිසිදු අපහසුතාවයකින් තොරව භාවනා කළ හැක. සිත පිට යාම අඩුය. පිට යන්නේ එදිනෙදා සිදුවන දේවල් අරමුණු කරගෙනය. අඩු වේලාවක් නිදාගෙන නැගිටියද පර්යංකයේදී නිදිමත ඇති නොවේ. නමුත් තවමත් ආස්වාසයෙන් ප්‍රාස්වාසයේ වෙන්කර හඳුනා ගැනීම, එහි දිග කෙටි බව, සීතල උණුසුම් බව, සිරුරේ ඇතිවන වේදනා මිස හුස්මේ ආරම්භය දැනගත නොහැක. ඔබ වහන්සේගේ ධර්මදේශනවලට සමන් දීමේදී ඒවා තේරුම් යන විට භාවනාවට වඩා සතුටක් ඇති වේ. මගේ කමඨහන පිරිසුදු කර දෙන්නෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. නිරෝෂා සුමනසිංහ. සක්මන් භාවනාව පිළිබඳව ඉදිරිපත් කර තියෙන අදහස් මම හිතන හුඟක් හොඳයි. ඒ ප්‍රශ්න තියෙන අලුත් අයට ඉතින් මේ විදිහට මේකයි කරන්න කියලා භාවනා එකක් නැහැ. භාවනා කියන එක නිතරම වෙනස් වෙන එකක්. ඒ වෙනස් වෙන தත්ත්වය හැටියට Taman ගැළපෙන ක්‍රමවේදයක් හොයා ගන්නවා. ක්‍රමවේද අතරි. ඉතින් ඒක අපි බෙදා හදා ගන්නවා කට්ටියත් එක්ක. ඒ නිසා සක්මනත් වෙනස් වෙනවා, ක්‍රමවේදයත් වෙනස් වෙනවා. නමුත් අපි එnde පරිණාමයටපත් වෙනවා. ඒ නිසා හරි එක ක්‍රමයක් මේකේ නෑ. එක ක්‍රමයක් තිබුණොත් සක්මන දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා සක්මනත් වෙනස් වෙන්න අරින්න, ගන්න උපක්‍රමත් වෙනස් වෙන්න අරින්න, ඒ අවස්ථානුකූලව ඒක යොදා ගැනීමට අපි ආර්ය පරිශ්‍රණය කියනවා. මේ සක්මන පරියන්ක දෙකේම ඔය කරගෙන යන වැඩේ මේ උනන්දු ඇති කරන යන වැඩේ කාටත් ආදර්ශයක් දිගට ඔය විදිහට කරගෙන යන්න. පින්වත් ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මාගේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට කියන්නේ ඉදිරිපත් කිරීමට අවසරයි. මාස කිහිපයක සිට මම සක්මන් කරන විට යම් දුරක් ගිය පසු මම ඉබේටම නතර වේ. එසේ ටික වේලාවක් සිටියාම මට ඉදිරියේ ඇති දසුන් මට පෙනේ. නමුත් මට ඒවා සමග ගැටුමක් නැත. ඔබත් ඔහොම ඔතන ඉන්නවා, මමත් මෙහෙම මෙතන ඉන්නවා බව මගේ මනසට වැටහුණි. මෙසේ ටික වේලාවක් සිටිය පසු මා පසුපසට ඉබේටම ගමන් කරයි. ඒ ගමනේ උපරිම ඒකෝදිභාවයක් තිබේ. සමහර වෙලාවට හිතගෙනම ඇස් පියා ගනී. එවිට පර්යංක භාවනාවක යෙදේ. ඒ අවස්ථාවේදී සිතුවිලි නැති වික්තකයක් වැනි තැනක සිත නතර වී සිටී. මම නැවත ගමන් කරයි. ඉහත කී අවස්ථාවල මමයා නැත. කරවන්නෙකුද නැත. නමුත් කරන්නෙකු පමණක් සිටී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි. ආචාර්ය නන්දන අබයදීර.
ඉතින් හුඟක් වෙලාවට අපි ඇත්තටම දවස් පුරාම ඉන්නේ මම නැතුව තමයි දන්නේ නැතිකමයි තියෙන්නේ. අර මම ඉන්න ටික කෑකොසම් ගහනවා, පිකියා පානවා, ඩහැර පානවා. ඒ නිසා මුළු දවසේම මම ඉන්නවා වගේ හිතාන ඉන්නවා. මේක ඇත්තේ නෑ. ඒ නිසා මම ඉන්න වෙලාව හොඳට දැනගන්න. මෙයා තමයි මමයා කියලා. ඒක හොඳට දැනගත්තාම සතියෙන් නැති වෙලාව තේරෙනකොට පේනවා මේක නිකන් රූකඩයක් වගේ තමයි. ඉතින් ඒක දැන ගැනීම මම ආයනේ තියෙන කරදරයක්. ඒ මමයාගේ තියෙන පුස් භාවය, හිස් භාවය, කොම්බේ ගතිය දන්න කෙනාට මේ නැතුව සිදුවෙන එක දිහා බලනකොට සතුටක් ඇති වෙනවා. ඒ මොකද ඒ මමයා නැතුව සිදුවෙන කිසිම දෙයක් කෙලස් නැහැ. ඉතින් ඒක බව දැනගන්න විදියක් නැහැ සතිය නැත්තම්. ඒ නිසා අපි සතියෙන් කරන්නේ මම නැති කරන එක නෙවෙයි. කොහොමද මම නැති බව දැනගන්න එක විතරයි. ඒක දැනගන්නේ මමයා විසින් අර චේතනාපූර්වකව එහෙම නැත්තම් සංස්කාර සහිතව කරන පොඩ්ඩ හිතා කරන පොඩ්ඩට හිත දාලා තියාගෙන. එතකොට පේනවා සාපේක්ෂව පසුබිමේ මම නැහැ කියලා. ඉතින් ඒක අනිත් අයත් එක්ක බෙදා ගැනීමත් ලොකු සතුටක්. ඒ දෘෂ්ටි කෝණයෙන් ඉදිරියට යන්න. අවසරයි ස්වාමින් වහන්සේ. Walk-in meditation. First one, at 3:15 a.m. started my walk-in meditation in the same place as yesterday. Since it was early in the morning, the perception of the space was distorted due to the limitation of relating oneself to openness of the space. Within bracket, the path was lit up minimally since the door was closed, no lighting changed, thus a monotonous path. Couldn't feel comfortable breeze on the body. Second one was walking towards the end too much and no space for comfortable turning. Tried to stop way before the wall button, always went too close to the end. And wall was so close, so the turning was almost hitting the wall. Tried several times, failed. Came back to another space. Third one, along this new path, it was open sideways and had partial variation on the path, thus sensationally giving a good indication of the two ends of the path, even under limited lighting. Stop and pause, automatically keeping the distance from the end of the path. Fourth one, observe the toes of right leg act as the main leg, which is in charge of taking the grip. Fifth one, grip on the toes of the left leg is not as firm as the right leg, as if the right leg had a bigger responsibility. Sixth one, felt consistent coolness for the toes and the sole. Sitting meditation. Number one, settle comfortably in the sitting posture. Observe the pressure points. Came to terms with the hum of the ceiling fan. Second, a subtle sensation of the breathing, even inside the nostril. Today also long pause after the prasvasa at times. Third, started itching under the nose, ear, toes from time to time. Determined not to scratch or touch those places. Thought of anitya sanyava and knew it will subside on its own. It did. Fourth one, notice the mind was thinking of mundane things and getting into a sleepy mode. Conquered it and came back to meditation. A dire need to stretch my lips and relax my facial muscles, and turn the head back and relax the neck muscles, and then notice the shoulder movement for the breath, concentrated on it. Much merit to you, Swamin Wahansa. So much of gratitude for you for conducting this distance retreat. I must have had considerable amount of merit for being able to listen to an enlightened sermon like that. Yesterday's sermon showed me clearly the rational path to follow. Much merit to you, Swamin Wahansa. Teruvan Saranai, Anusha. Regarding walking, out of 6 combination, you have to say which one is the most conducive for mindfulness.
So look at the issue, look at the essay, look at the writing with respect to mindfulness, and what was the way giving the most mindful is the what you have to select. That is what I am also emphasizing. So therefore, do all the kind of experiments, but don't hesitate to pick the most efficient one from the mindfulness point of view. You may write reports little shorter because we have to economize time. We are proceeding. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැඩිීමේදී ස්පර්ශයට හිත තබාගෙන සක්මනේ යෙදෙන විට සෑහෙන වේලාවක් ස්පර්ශයට හිත තබාගෙන සක්මන් කරන විට පසුව සිතවිල්ලකට සිත ගියත් නැවත ස්පර්ශයටම හිත ඉබේටම එනු ඇත. එලෙස විටින් විට වේදනාවකට හෝ ශබ්දයකට ගිය විටද නැවත ස්පර්ශයටම හිත එනු ඇත. එසේ පැයක් පමණ සක්මනේ යෙදී පසුව පර්යංක භාවනාවට වාඩි විය. මූල කර්මස්ථානයේ ඉඳගෙන සිටින ඉරියව්වට සිත තබාගෙන මද වේලාවක් ඒ දෙස බලා සිටින විට ස්පර්ශය නොදැනී ගොස් ඉබේම නින්දකට වැටෙනු ඇත. අද දින එසේ නින්දක් වැනි තත්ත්වයක සිටින විට එකපාරටම බටයක් තුලින් ඉතා වේගයෙන් ඇතුළට ඇදගෙන යන බවක් දැනුනේය. ඒ බව දැනුණු විදිහට විනාඩි 3ක් 4ක් අතර එසේ එලෙසම ඇදගෙන යන බවට අද්දුටුවේය. එකපාරටම තිගැස්සී අවදි වූ විට මා සිටින්නේ කොතනද කොහොමද කියාවත් දැනීමක් තිබුණේ නැත. පසුව නැවත ඉඳගෙන සිටින ඉරියව්වට ස්පර්ශය දැනීමට හිතගෙන පර්යංකයේ දිගටම පැයක් පමණ භාවනා කරගෙන යෑමෙන් පසු භාවනාව අවසන් විය. ගරුතර ස්වාමින් වහන්සේ ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා උපදේශයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ භවයේදීම ඔබ වහන්සේ නිවන් දකීවා. තෙරුවන් සරණයි. මේ විදියටම භාවනා කරන්න නමුත් ස්පර්ශය කියන වචනේ මොකක්ද කියලා අහගෙන ඉන්න කෙනාට වැටහෙන්නේ නැහැ. මොකද්ද ඇවිදිනකොට දැනෙන ස්පර්ශය? මොකද්ද ඉඳගෙන ඉනකොට දැනෙන ස්පර්ශය? නැත්නම් ස්පර්ශය කියන්නේ මහ විශාල දෙයක්. ඒ නිසා තමන්ගේ මූල කර්මස්ථානයේ සම්බන්ධ ස්පර්ශය විස්තර කරන එක රචනා ශිල්පයේ අත්‍යන්ත අංගයක්. කොයි වෙලාවක හෝ ස්පර්ශය ආපතනේ රචනයේ පටන් ගන්නද මේ ස්පර්ශයේ රළුද ගොරෝසුද උණුසුමද සිසිලසද කියලා අන්න ඒක නම් කරන්නේ නැතුව නිකන් තහනම් වචනට වගේ දාලා ලියලා තියෙන්නේ. එතකොට අහගෙන ඉන්න එකනා වල්මත් වෙනවා. භාවනාවේ ඉච්චර කියන දෙයක් නෑ. රචනයේදී ස්පර්ශය කියන එක අරමුණ කියන එක විස්තර කරන්න වෙලා ගන්න අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. සක්මනේදී එය ඉබේ සිදුවන්නක් බව දැනිනි. සිත පිට යන්නේ ශබ්දයකට, සිතුවිල්ලකට හෝ පෙනෙන රූපයකට බවක් දැනිනි. විශේෂයෙන්ම සක්මන කෙලවරට ලන්වීමේදී හැරෙන්න ඕනී බවට ඉගියක් ලැබුණි. වරහන් ඇතුලේ සංඥාවක් ලෙස. එවිට සිත පාදයේ කෙරෙහි නොවූ බව සතියෙන් දැනගතිමි. සක්මන කෙලවර දෙයක් ඇති බවට ඇහැට වර්ණ සටහනක් පෙනුන නමුත් එය බිත්තිය බව සිහි වූයේ පසුවය. ඉන්පසු පර්යංකයට වාඩි වූ විට ඉරියව්ව හෝ හුස්ම රැල්ල ප්‍රකට නොවි ඔහේ බලා ඉන්නා බවක් දැනිනි. එසේ බලා ඉන්නා විට සිතුවිලි ශබ්ද ඇති වූ නමුත් ඒ මොනවාද යන්න අදහසක් නැත. මෙලෙස සිටින විට කැස්සක් මතු වූ නමුත් නැවත සිටි ස්වභාවයට පත්විය. වැරදි ඇතොත් පෙන්වා දෙන මෙන් ඉල්ලමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි. ඔව් මේ විදිහට දිගට කරගෙන යන්න බාධාවක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා විදිහට දිගට කරගෙන යන්න සැකයක් එනවනම් විචිකිච්ඡාවක් එනවනම් තමයිගේ මූල කර්මත්තාන්ට හිත දාන්න සැකයක් නැත්තම් විචිකිච්ඡාවක් නැත්තම් ඔය යන විදිහටම දිගට යන්න ආරින්. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ ගුරු උපදෙස් අනුව දීර්ඝ කාලයක සිට භාවනා කරන අයෙක්මි. සක්මණෙන් පසු ආනාපාන සති භාවනාවට යොමු වෙමි. මුල් අවස්ථාවවලදී ආස්වාස ප්‍රස්වාස හොඳින් දැනුණද දැන් පටන් ගන්නා අවස්ථාවේම එය නොදැනී ගොසින්ය. මම දැන් මෙතන කියා කයට සිත යෙදමි. මොළයේ මැදින් ඇතිවන චලන කම්පනයක්, ශබ්දයක් මෙන් දැනෙන්නට පටන් ගනී.
හරියට එය මැෂින් එකක ස්විච් එක ඔන් කළා වැනිය. මේ අතර බාහිර පරිසරයේ ඇතිවන ශබ්ද සමග සිතිවිලි වලටද සිත දුවයි. කකුලේ දන හිසෙන් පටන් ගන්නා වේදනාවක් සෙමින් සෙමින් වැඩි වන බව දැනෙනවා. මේ ආකාරයට විනාඩි 10ක් 15ක් පමණ යන විට අර ඇසෙන ශබ්ද අඩු වීගෙන යනවා. සිතිවිලිද පැහැදිලිය. කිසිම සම්බන්ධතාවයක් නොමැති විදියට කැඩි කැඩි යනවා. කකුලේ ඇති වූ තද වේදනාව හරියට දර කොටයක් දිර දිරා යනවා වාගේ ටික ටික අඩු වීගෙන යනවා. මොළේ මැදින් දැනුණු කම්පනයේද අඩු වීගෙන යනවා. මේ වන විට හිතට ඊටම සැනසීමදායක බවක් ගෙන දෙනවා. හිටි ගමන් සියල්ලම නැති වී ගොස් කයද නොදැනී හිත පමණක් දැනෙන අවස්ථාවකට පත් වෙනවා. යාන්තමට කාන්දම් ශක්තියක් වගේ එකක් පමණයි දැනෙන්නේ. නමුත් මේ තැන දැනෙන්නේ විනාඩි 2ක් 3ක් පමණ ඉතා සුළු කාලයකදී. ඊටමත් කුඩා ගැස්සීමක් වගේ දෙයක් ඇති වී එතනින් ඉවත් වී නැවතත් අර මුල් අවස්ථාවලට පැමිණේ. මේ ආකාරයට පැයක පමණ කාලයක් පර්යන්කේ රැඳී සිටිය හැක. දැනට අවුරුද්දක පමණ කාලයක් තිස්සේ මෙසේ සිදු වෙමින් පවතී. භාවනාව එකතැන පල් වෙනවාදෝ සිතෙනවා. මේ සිදුවන සංසිද්ධිය ධර්මානුකූලව පහදා දෙන්නේ නම් ඉතා අගය කොට සැලකමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. මේ වැටෙන දේ ධර්මයේ බවත් නැත්නම් න්‍යාය ධර්මයක් බවත් ඒක එක තැන කරකිනවා දෝ කියලා කියන්නේ වැටෙන දෙයට නුරුස්නා ගතියක් තියෙනවා. ඒ වැටෙන දේ පිලුණු වෙන්න ඇරලා තියෙනවා. දැන් මේකේ ඉන්න පුළුවන් වීම අවුරුද්දක් ලොකුම ජයග්‍රහණය. මේ දුකේ හැටි. ඉතින් ඒක කම්මැලි, ඒක නීරසයි, ඒක එක තැන කරකවෙනවා වගේ කියලා කිව්වොත් ඒක ප්‍රසන්න හිතක් ඇති කරගන්න බෑ. ඉතින් පුළුවන් ද බලන්න මේ අවුරුද්දක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි මේක දිගට කරන ගමන් ඒ වගේ මට කරන්න පුළුවන් උනේ භාවනා කරන නිසා කියලා ඒ වැටෙන දෙයටයි භාවනාවටයි ප්‍රසන්න හිතක් ඇති කරගන්න ධෛර්යයෙන් සූදානම් ශරීරයෙන් මේකට මුහුණ දෙන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. Most Venerable Bhante, report on walk-in meditation. I am reporting a good session which was short in time. There has been a time of walking for about an hour without mindfulness. Number 1, I am standing. I know it by observing the body being still, limbs not moving, and weight placed on the legs which feel like sticks. The upper body feels lighter. Second, as I walk, I focus on the sole of feet and observe the cool sensation as heels, ball, toes of each feet touch the floor one after the other. Third one, I observe that the arch is not getting the cool sensation. Within bracket, I feel the absence of sensation by not touching the floor. Fourth one, when I slightly lose balance and place more weight on the side of the sole, I observe it. It's actually I observe it and know that I slightly lost balance. Fifth one, when I observe the leg movement of lifting the leg, bringing it forward and placing on the floor, I find it difficult to watch both legs and I miss a part of the cycle in one of the legs. It is only one leg's movement I can observe. Sixth one, sounds are heard at the background and stay at the background. Example, I hear a bird sing, but I don't ponder on the thoughts of trying to identify the bird or recall the last time I hear it. Seventh one, surprisingly, I remember that the exact phrase came to my mind at the time of hearing the bird. I have a tendency to narrate in my head what I experience. In most of the meditation practices, both sitting or walking, it was not significant in about 2 sessions. This is not a stream of thoughts, but putting experience to words. Seek Bhante's advice to continue. I write journal for fun. Could the narrative noise be due to this? Much merits to you and organizers. May you be well and attain Nibbana soon. Nayanatara. You can continue meditation, but the report is too long. To try to make it precise,
and descriptions are okay. So you have to increase the time and increase the intensity of mindfulness also. And I think now the mind is ready for that. And report-wise, you may report in a precise, concise way. With that remark, we are proceeding to the next. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව කුරුල්ලන්ගේ නාදය ඇසිනි. මොහොතකින් සිත නාසිකාග්‍රේ පිහිටවා ගත හැකි විය. නාසිකාග්‍රේ වැඩි යන හුස්ම හොඳින් දැනුනි. ඉබේ ඇතුළු වන හුස්ම ඊතා සියුම් විය. වරක දිගු හුස්මක් පෙනහැලු ඉල්ලන්නාක් මෙන් විය. බෙල්ල කුඹියෙක් කන්නාක් මෙන් දැනුණද ඔබ වහන්සේ කිව් ලෙස ඉවසීමෙන් නොසෙල්වී සිටියෙමි. ඇඟේ කටු අනින්නාක් මෙන් දැනුනි. විනාඩි 40කින් පමණ ටීවී හඬ බාධකයක් වීම නිසා දැස් හැරියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අවසන් කරන විට සිටිය යුතු ආකාරය සඳහා උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් අයදිමි. එකවර නැගිටීම සුදුසු නැති බව අසා ඇත. සක්මන් භාවනාව සක්මනටද දැන් ප්‍රිය බව ඇත. පියවර 20ක් පමණ පාදයේ සිත තබා ඉදිරියට යන්න පුළුවනි. මේ වෙසක් සමයේ අප උසස් සීලයක පිහිටවා උපන් අකුසල දුරු කර ගන්නට අවස්ථාවක් සලසා දුන් ඔබ වහන්සේට මේ ආත්ම භවයේ තුලදීම සසර දුක් කෙලවර කර ගන්න ලැබේවා. චාන්දනික් කුරුකුල සූර්ය. වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට SMS දාන්න ඉරියව්ව වෙනස් වෙන හැටි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටින ඉරියව්වට ඇවිදින ඉරියව්වට මාරු වෙන හැටි නැවතිල්ලේ කරනවා නම් ඒ කරන හිටු භාවනාවේ සතිය ඊගාව ඉරියව්වට අකණ්ඩව ගෙනිය ගන්න පුළුවන්. ඒක එතනදීම Tamanට අත්දකින්න පුළුවන්. ඒක තමයි මේ හැට වෙලාවට අවස්ථාව හැටියට දෙන්න බල උපදේශي. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන සඳහා සකස් කරගත් ලනුපැදුරේ කෙළවර සිටගෙන එම ඉරියව්වට සිත යොමා මදක් ගත කර සක්මන ආරම්භුවෙමි. පාදයන්හි විලුඹ කොටස පළමුවෙන් පොළවේ පතිත වන බවත් එහිදී තද ස්වභාවයක් ප්‍රකටව දැනෙන බවත් අනතුරුව පාදයේ මැද කොටස හා ඉන්පසුව පාදයේ අග කොටස වරහන් ඇතුලේ පා ඇඟිලි සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ පොළවේ ස්පර්ශ වන බව හා එහිදී රළු ස්වභාවයක් දැනෙන බව වැටහිණි. එසේම පාදයන්ගේ සමහර තැන් විශේෂයෙන්ම සුලැඟිල්ලේ පිටිපස සිට විලුඹ දක්වා තීරුව පොළවේ ස්පර්ශ වීමේදී විටින් විට සැහැල්ලු සහ සුමට බවක් නිරීක්ෂණය විය. පාදයන්ගේ චලනයන් නිරීක්ෂණය කිරීමේදී ඉදිරි පාදයේ විලුඹ පොළවේ ස්පර්ශ වනවා සමගම පසුපස පාදයේ විලුඹ එසවීම ආරම්භන බවත් ඉදිරි පාදයේ පොළවේ ස්පර්ශයේ තදවන ආකාරයට අනුරූපව පසුපස පාදයේ එසවන බවත් ඒ අනුව ශරීරයේ බර ක්‍රමිකව ඉදිරි පාදයට මාරුවන බවත් හැඟිනි. සක්මන් කිරීමේදී පාදයන්හි පොළවට ස්පර්ශ නොවන තැන්වල වරහන් ඇතුලේ ආච්වල පවා යම් දැනීමක් ඇති බව වැටහුණු අතර වේගය අඩු කර හොඳින් නිරීක්ෂණය කිරීමේදී වැටහි ගියේ ඒවායේ සියුම් කම්පන හා චලනයන් සිදුවන බවයි. එසේම පාදයේ උඩ පැත්තේද වරහන් ඇතුලේ පිටිපතුලේ පැතිරී ගිය දැනීම් රාශියක් ඇති බව දැනිනි. වලලුකර ප්‍රදේශයේ ඉදිරිපසද සියුම් වේදනාවක් ඇතිවිය. විටක ශරීරයේ පාලනයකින් තොරව එහෙමෙහි විසවෙන බවත් සිග්සැග් ආකාරයට ගමන සිදුවන බවත් වැටහිණි. තවදුරටත් සක්මන් කරගෙන යන විට ගමන් කරන වේගය වැඩි වී ආයාසයෙන් තොරව සක්මන සිදුවන්නට විය. මුලදී පාදයන්ට දැනුණු තද සහ රළු ස්වභාවයන්හි තීව්‍රතාවය අඩු වී පතුල පුරා ඉදිරි පැතිරී ගිය දැනීම් රාශියක් විය. එක් සක්මන් වාරයකදී ඉහත සඳහන් අවස්ථා දෙක එනම් විස්තරාත්මක නිරීක්ෂණ සිදුවන අවස්ථාව සහ નિરાයාසයෙන් සහ සෑල්ලුවෙන් සක්මන් සිදුවන අවස්ථාවන් මාරුවෙන් මාරුවට කිහිප විටක්ම අද්දුටු වෙමි. සක්මන අතරතුර සිතවිලි වලින් සැලකිය යුතු බාධාවක් නොවිය. වරින් වර සිතුවිලි පැමිණියද ඒවා ආවිගසින් පලා ගොස් සිත පාදයට යොමු වේ. පාදයන්ට යොමු වේ. බාහිර ශබ්දයන්ගෙන්ද ඊතරම් බාධාවක් නොමැත. නිවසේ රූපවාහිනියේ ශබ්දය ඇති වූ විට වද සතිමත්ව සක්මනේ යෙදිය හැක.
එම ශබ්දයන්ට අවධානය යොමු කළ විට උවද පාදයන්ට යොමු වූ සතිය ගිලිහි නොයයි. මේ කතරම් නිවැරදිදයි නොදැනිමි. එහෙත් ඉඳ හිට හෝ යම් ශබ්දයක් විශේෂයෙන්ම රූපවාහිනියේ ශබ්දයට සිත යොමු කළ විට පවා සතිය පවත්වාගෙන සක්මනේ යෙදියට හැකි බව මාගේ හැඟීමයි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. පර්යංක භාවනාව. පර්යංකේ හිඳ එම ඉරියව්ව සිත යොමු කළ විගසින්ම ආශ්වාස ප්‍රශ්වාස හොඳින් ප්‍රකට විය. ආශ්වාස වාතයේ සිසිල්ව නාසිකාග්‍රයේ උඩ කෙළවරි ස්පර්ශ වී ශරීරය තුලට ගමන් කරන බවත් උණුසුම් ප්‍රශ්වාස වාතයේ ශරීරයෙන් ඉවතට යෑමේදී නාසිකාග්‍රයේ යට කොටසේ ස්පර්ශ වන බවත් හොඳින් වැටහිණි. එසේම එම වායු ධාරාවන් කැඩි කැඩි ගමන් කරන බවත් නිරීක්ෂණය විය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ උණුසුම් සිසිල් බව, දිග කෙටි බව ආදී ලක්ෂණ නිරීක්ෂණය කරමින් තවදුරටත් සත්‍යමත්ව සිටින විට ඒවා වරහන් ඇතුලේ ආශ්වාස ප්‍රශ්වාස තරමක් තුනී වී සියුම් වී ගිය අතර ඒවා වඩා කෙටිවන බවද නිරීක්ෂණය විය. සියුම්ව පැවති ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ මුලැමැද අග ගැන විමසිල්ලෙන් නිරීක්ෂණය කරමින් සතිමත්ව සිටියෙමි. ප්‍රශ්වාසයේ ආරම්භණයේ ආශ්වාසය හමාර වී යම් කාල පරාසයකට පසුව බවත් එසේම ප්‍රශ්වාසයේ අවසානයේ සිට ආශ්වාසයේ ආරම්භයේ දක්වාද යම්කිසි හිස් ඉඩක් ඇති බවද නිරීක්ෂණය විය. මෙසේ මුලැමැද සහ අග වශයෙන් සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් නිරීක්ෂණය කරන අතරතුර ආශ්වාස ප්‍රශ්වාසයත් ඊටමත් කෙටි වී සියුම් බවට පත්විය. ඇතුළට ගන්නා හුස්ම සහ පිට කරන හුස්ම අතර වෙනස නොදැනෙන තරම් සියුම් විය. එහෙත් ආශ්වාස ප්‍රශ්වාස ඇති බවට සංඥාවක් විය. එය සත්‍ය වශයෙන්ම ආශ්වාස ප්‍රශ්වාසද නැතහොත් සංඥාවක් පමණක්ද යන්න වටහාගත නොහැකි විය. තවදුරටත් එදෙස බලා සිටින අතරතුර ආශ්වාස ප්‍රශ්වාසයත් ඕලාරිකව දැනෙන්නට විය. මෙසේ වෙනස් වෙමින් පැවතුණු ආශ්වාස ප්‍රශ්වාසයට සතිමත් වෙමින් පැයකට ආසන්න කාලයක් පර්යංකයේ ගත කළෙමි. මේ කාලය තුල වරින් වර බාහිර ශබ්ද ඇසුණද ඒවායේ බාධාවක් ඇති නොවිය. ඒ ගැන උපේක්ෂා සහගත බවක් ඇති විය. වරින් වර පැමිණි සිතුවිලිට බොහෝ විට ආවිදසින්ම පලා යන බවක් දැනිනි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායු පතමි. විස්තර නම් හොඳයි. විස්තර දුන්නාට නැති දේවල් බාධා නැති වෙච්ච දේවල් නැවත නැවත සඳහන් කිරීමෙන් නිකන් රචනෙ දික් කළා තියෙනවා. රචනෙ මේකෙන් භාගයකට විතර අඩු කරන්න පුළුවන් නම් ඒ අර වටිනා විස්තර වල වටිනාකම වැඩි වෙනවා. ගොඩක් විස්තර වැඩිකම නිසා මුල කරප අහපකට දේවල් අග වෙනකොට අමතක වෙනවා. ඒ නිසා විස්තර බැලීම හොඳයි. විස්තර බැලීම කිසිම අඩුවක් කරන්න එපා. ලියන රචනය කෙටිකරනද බාධා නැති වෙච්ච දේවල් ගැන මතක් කරන්න හෝ ඒකට කාලය ගන්න නැතුව Tamanට වටිනවා කියලා හිතන ටික විතරක් රචනා ඉදිරිපත් කරන්න ඉදිරිය බලන්න දිටපතා භාවනා කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස පර්යංකය සුපුරුදු පරිදි ඔසවනවා තබනවා වශයෙන් සක්මන් කළෙමි. සිත විසිරීම අඩුය. වෙනදා එක කකුල පමණක් අවධානය යොමා සක්මන් කළද ඊයේ දෙපතුලටම එකවර පොළව ස්පර්ශව ඇති අයුරුත් තද ගතියත් අවධානයට ලක් කළෙමි. පර්යංකය ඊයේ රාත්‍රියේ හොඳට සකස් වී වාඩි වී උනන්දුවකින් කය දෙස බැලුවෙමි. හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස වෙනසක් නැත. සිත කයෙහි සෙමින් තැම්පත් වූ අතර පිටක හුස්ම රැල්ල වෙතද ඇදී ගියේය. වහන්සේ දුන් උපදෙස් පරිදි හුස්ම රැල්ල දැඩි ආයාසයෙන් තොරව සාමාන්‍ය ලිහිල්ව බැලීමට උත්සාහ වූයෙමි. ටික වේලාවකදී හුස්ම රැල්ල සියුම් වී හිතහා හුස්ම රැල්ල ඒකාග්‍රව පැවතුණි. හිතේ සංසුන් බවක් විය. මාහට අනුකම්පාවෙන් ලබා දුන් කමඨහන් උපදෙස් සඳහා යටහත් පහත්ව වැඳ නමස්කාර කරමි. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට කටයුතු කළ හේමන්ත මහතා ඇතුළු සංවිධායක පිරිස, කමල් මහතා,
ජයකොඩි මහතා අයට කෘතගුණ ස්පූර්වක සිහි කරමි. සිඩ්නි සොයිසා. ප්‍රියංකා මහත්මියටත් පින් සිදු වේවා කියලා කියන්නේ නැත්නම් ප්‍රියංකා තරහ වුණොත් එimhe ඔක්කොම ඉවරයි. ඉතින් මේ විතරේ හොඳයි මේ தත්ත්වය තියෙන බාධාවක් නැතුව තියෙනවනම් වැඩි වේලාවක් මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න කියලා අපි සිඩ්නි සොයිසට මතක් කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම භාවනාවට වාඩි වී ඉරියව්වේ හිත පිහිටීමෙන් පසු උදරයේ සියුම් චලන පිම්බීම හා හැකිලිම ලෙස හඳුනා ගතිමි. ඉන්පසු පිම්බීම හා හැකිලිම නොදැනී යයි. මෙහිදීද උදරයේ දෙස සිත යොමාගෙන සිටිය හැක. මෙලෙස භාවනා වාරයේදී සිතට නිරන්තර සිතුවිලි ගලා යාමක් සිදුවේ. මේවා ද්වේෂ සිතුවිලි ලෙසද සිත දකි. විටෙන් විට මූල කර්මස්ථානයටද සිත පිවිසේ. මුළු භාවනා කාලයේම සමහර විට සිතුවිලි ජාලාවක් තුල සිත ඇති බවද අත්දකිමි. සක්මනේ යහා මෙහා යෑම වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමින් සිදු කරමි. මෙහිදීද පර්යංකේදී මෙන් සිතුවිලි ගලා යාමක් සිදුවන අතර ඒවා හඳුනා ගනී. නමුත් බාහිරින් පාදවලට වැලි පොළව හා ස්පර්ශ වීමේදී අත්දකින වැලිවල තෙත් බව සීතල පොළවේ තද ගතිද දැනේ. මෙලෙස සිතුවිලි හා සක්මන නිසා අත්දකින ලක්ෂයන් හඳුනා ගනී. පර්යංක භාවනාවට හා සක්මනට අමතරව අත්දකින අත්දැකීමක්ද මෙසේ දක්වමි. මා ඇඳට වී නින්දත් නොනින්දත් අතර සිටින විට උදරයේ දැනෙන විශේෂ ලක්ෂණ මෙසේ වේ. ඒවා නම් එකවරම මා ගැස්සී ඇඳෙන් නැගිට යන තරම් දැවිල්ලක් ක්ෂණිකව හටගනී. තවත් දවසක උදරයේ දෙස බලා සිටීමේදී ඊටමත් සිසිල් බවක් අත්දැකෙමි. මගේ භාවනා අත්දැකීම් ඉහත පරිදි වේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. පරියංක සක්මන දෙකේදී ඒ මූල කර්මස්ථානයේ පිළිබඳ සෑහෙන නොසලකා හැරලා තිනවා. නිසා මහා හිතිලි ගොඩක් මැද එක පියවරක් හරි තිබ්බනම් පොළව තෙතයි ගොරෝසු යඩි ලියන වගේ පරියංකේදීත් අඩු ගන්න එක හුස්මක් ගැන හෝ විස්තර ලියන බලාපොරොත්තු වෙන්න ඒකෙන් තමයි ගොඩේ එන්නේ අපි. හිතිලි තියනවා කීක කණපින්දන් ගැපුවට ගොඩේ එන්නේ නැහැ. ඒ හිතිලි මැද එක හුස්මක් නැත්නම් එක ආස්වාසය ප්‍රසවාසයක් හෝ බලන්න උත්සාහකරනද ඒ බලපු දේ රචනාවට අතු කරන්න උත්සාහ ගන්න එතනින් පටන් අර ගන්නවා කියලා හිතා ගන්න. ඉතින් එතකොට අපි හිතවිලි ගැන ලියනක නතර කරලා කලාතුරකින් හරි හිතවිලි ඇස්සේ දැකපු මූල කර්මස්ථානයේ ගැන සක්මණේ පරියන්කේ මීට වැඩිය රචනයේ ඉඩ දෙන්න කියලා අපි යනවා ඊගායකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මණ ඊතා කෙටි වේලාවක් කරමි. එහිදී ගල් වැලි කැට ඇනෙන අයුරු වම දකුණ ලෙස සංවේදනා වින්දෙමි. නමුත් සිතෙහි අවිවේකී බව අඩුවීමක් නැත. පසුව පරයන්කේ සිට හුස්ම දෙස බැලුවෙමි. උදරයේ ස්වභාවිකව සෙලවෙන ආකාරය දෙස බලාගෙන සිටිමි. හුස්මේ කෙටි බව හා දීර්ඝ බව වින්දෙමි. ඒත් සමගම මේ මුළු ලෝකයේම ඇත්තේ මේ හුස්ම රැල්ලේ බව වැටහුණි. සියලු දුක් වේදනා හඹා යෑම සියල්ලම බොරුවක් බවත් සියල්ල රඳා පවතින්නේ මේ හුස්ම රැල්ලේ බවත් පෙනිනි. සිතවිලි විටින් විට පිට යන විට ඒවා සිතවිල්ලක් ලෙස ඉවත් කර දමා නැවත හුස්ම දෙසට එමි. මගේ දුර්වලතාවලට සමාවී භාවනා උපදේශක් ඊතා කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. පුෂ්ප කුමාර ධර්මරත්න. ඔය අර දැනෙන අවිවේකී භාවයත් ජීවිතේම කොටසක් හුස්මෙම කොටසක්. ඒක හරි දැනගන්න ලැබීමේක හොඳයි. හැබැයි ඇති එතනදී කලින් වෙච්ච එකක් හෝ පස්සේ එකක් නෙවෙයි. ඒකත් හුස්මක් වාගේ සලකලා ඒ අවිවේකී භාවයත් බාර ගන්න කොච්චර සක්මන් කරත් අවිවේකී භාවය අඩු වුණා කියලා ඒකට ලියන්න වෙන්නේ නැහැ. මට මෙච්චර අවිවේකී භාවයේදී මට මෙච්චරලා සක්මන් කරන්න පුළුවන් වුණා කියලා කියතයි. ඉතින් පටන් අරගන්නෙම සක්මන පොඩි වේලාවක් කෙරුවා කියලා. ඒක හරියන්නේ නැහැ. සක්මන අඩුම ගානේ මේ පරියන්කයට සමාන වේලාවක් කරන්ඩ ඒකෙන් තමයි ඇත්තටම පරියන්කයට හිත සකස් කරලා පූර්ව කෘත්‍ය කරලා දෙන්නේ. එතකොට ඊට වැඩිය හොඳ දේවල් අත්දකින්න පුළුවන් වෙයි. හැබැයි භාවනා හොඳට සිද්ධ වෙන්නේ නරක දේවල් වෙනකොට තමයි. හොඳ දේවල් වලට නෙවෙයි. ඒ නිසා
ওই දෙක අතර මාරුවක් ඇති කිරීම සඳහා වැඩි වේලාවක් සක්මන කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගුරු උපදෙස් ඇතුව විදර්ශනා වඩන යෝගියෙක්කි. සාදාගත් සක්මන් තීරුවක් ඇත. කාලයක් වෙන්කර නොගෙන අකණ්ඩව සතියෙන් සක්මනේ යෙදෙනවා. අංශු විදුලිවෙන් ඊතා වේගෙන් කය පුරා ඇතිවීම නැතිවීම අත්විඳා. දැන් සක්මනේදී අංශුවල විපරිණාමය විවිධ ගතිවලින් වේදනාවක් නැති වේදනාව ඉදිමීම පිම්බීම දැවිලි දඟර වැටීම් අංශු ගොඩලි දැනෙනවා දකින්නවා. මේවා චිත්තක්ෂණයකින් අනිත්‍ය වෙනවා. විනාඩි 45ක් පැයක් පමණ සක්මනේ කය අප්‍රාණිකයි. විකෘති වෙලා වගේ. අයිතියක් ගන්න දෙයක් නැහැ. කෙනෙක් නැහැ. සංස්කාර විඥානවල මායාවට කොටු වෙලා. කෙමින් පර්යංකයට යනවා. පර්යංක භාවනාව. ඇස් ලාවට වැහිලා. යටිපතුල් කියන ධාතු රහස් කය පුරා විනිවිද අරගෙන යනවා. ක්ෂණයකින් ඇස් දෙක වේගයෙන් වෙවුලනවා. මුහුණ පුරා දැවිල්ලයි. කය කුඩා වෙලා නලල තොරණක විදුලි බබළු වගේ වේගයෙන් ඇති නැති වෙනවා. සියල්ල මොහොතකින් අවසන්. එතනම ආරම්භය අවසානය වෙයි. වීරයෙන් සතියෙන් වෙන දේ බලා ඉන්නවා. කරන කෙනෙක් නැහැ. මගේ කියලා ගන්න දෙයක්වත් නැහැ. අනිත්‍ය හා අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන පර්යංක දෙකේම හරය නම් එකම ඵලයයි. අනුග්‍රහිත ආරක්ෂක වැටක් එදිනෙදා සතියට අත්වැලක් ප්‍රායෝගිකව අත්විඳිනවා. ධර්ම සාකච්ඡාව 4:00 සිට 5:00 අනුග්‍රහිතය. සක්මන් තීරුව පර්යංකය හා දසසිල් සමග වාසය කරන නිසා නිතර මනසට දැනෙන්නේ නිස්සරණ වනයේ නේවාසික වැඩමුළුවක ඉන්නවා වගේ. අසහනයක් නැහැ, සතුටුයි. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ගාල්ලගේ. හොඳයි තේජේදී අර විකෘති දැනෙනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රകൃතියක් කියලා එකක් නැහැ. ඕක ඒකයි වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම මොකකින් හරි මොකට හරි මාරු වෙනවා පේනවා. ඒ එකක හොඳක් නරකක් නැහැ. අනේ මාරුවට අවදි මනසකින් දිගටම ගත කරනකොට තමයි තේරෙයි තමන් පෙරපසු නොවි වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. ඉතින් ඒකේ ගැම්ම ගණ්ඩායි ඔය හදන්නේ. ඉතින් ඒ නිසා ඔක දිගට කරගෙන යනකොට මේ අරක හොඳයි මේක නරකයි කියලා අරක ප්‍රകൃතිය මේක විකෘතිය කියලා දෙයක් නැහැ. දිගටම තියෙන වෙනස් වීමයි විකෘතියම තමයි. ඒකට දැන් සූදානම් වෙලා තියෙන්නේ ඒකම ලෑස්තිලා යන්න සූදානම් ශරීරයෙන් කරන්න කියලා අපි යන් ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ මාගේ 3 වන වාර්තාවයි. සක්මන් භාවනාව. අද දින විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. දැන් සක්මනේදී එන නිදිමත පාලනය කළ හැක. වෙනදා මෙන් සක්මන අතරමඟ නවතා යන්නේ නැත. සිතවිලි ඇතිවීමේදී අඩුවක් නැත. නමුත් සක්මනේදී කම්මැලිකම ඇතිවේ. ඇලාම් එක වැදුන ගමන් සක්මන නවත්වන්නේ ඇති යාන්තම් විනාඩි 45ක් සක්මන් කළායයි වැනි හැඟීමකිනි. නමුත් හරිම සතුටක් දැනේ. පර්යංක භාවනාව. අද දින වෙනදා මෙන් පැයක් භාවනා කළා. මූල කර්මස්ථානයේ ආස්වාසය ප්‍රස්වාසය පර්යංකයට හිඳගත් විගසම වැටහුණා. හුස්ම වදින තැන වැටහුණේ නැහැ. වෙනදා වැටහෙන හුස්මේ සිසිල් බව උණුසුම් බව වැටහුණේ නැහැ. හුස්මේ දිග කෙටි බව වැටහුණා. හුස්ම ඊතරම් පැහැදිලි බවක් තිබුණේ නැත. හිත පිට යන විට ඉක්මනින් හඳුනාගෙන හුස්ම වෙත ගෙන එමි. හිත පිට යන වාර ගණන අඩුය. කොන්දේ රිදීමක් දැනුන නිසා ඒ දෙස බැලුවා. වෙනදා නම් කොන්දේ හා කකුලේ ඉවසිය නොහැකි වේදනාවේදී ඉරියව් මාරු කරමි. අද ධර්මදේශනාව සිහි කර වීර්යය ඇති කරගෙන කොන්දේ වේදනාව වෙනස් වන හැටි සැරින් සැරේ බලමින් ආස්වාස ප්‍රස්වාස වලට හිත යොමු කළා. වේදනාව නිසා සියුම්ව හුස්ම දෙස බලන්න බැරි වුණා. ඒ ගැන හිත පශ්චාත්තාප වුණා. නමුත් ආස්වාස ප්‍රස්වාස වැටහුණා. කොන්දේ වේදනාව නැති වී ගියා. කකුලේ වේදනාව සමගද භාවනා කළ හැකි වුණා. ඒ ගැන සතුටු සිත් ඇති වුණා. එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීමට උත්සාහ කරමි. එදිනෙදා වැඩ කරන විට හැකි හැම විටම හුස්ම දෙස බලමි. වෙනදා එදිනෙදා ජීවිතයේදී ඇතිවන ද්වේෂයේ
ලොකු අඩුවක් ඇත. නමුත් ලෝභයේ තරම් අඩුවක් නැත. දවස වෙනදාට වඩා සතුටින් ගත කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, හුස්ම ඇති සියුම් වෙනස්කම් දැකීමට මා කුමක් කළ යුතුද? තවදුරට භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් උපදෙස් පතමි. මා නිතරම හතපසු වීම මගහැරුණු වගකීම් හා වැරදි ගැන පශ්චාත්තාප වුණත් අද ධර්මදේශනෙන් පසු ඒ ගැන තේරුම් ගත්ත වීර්යය ඇති වුණා. ඔබ වහන්සේට මෙවන් ලෝක සාසනික සේවාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. නිරෝෂා සුමනසිංහ. මේ විදිහට බාධක ධර්ම පොඩ තුනි වේගන යනකොට හුඟක් වෙලා හම්බ වෙනවා. අරමුණත් එක්ක ඉන්නේ. එතකොට තමයි අරමුණේ විස්තර බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තා පොඩ්ඩයි ඉවසගෙන ඔහොම ඉදිරියට යන්න. එතකොට අරමුණට මූණට දාලා ඉන්න වෙලාව වැඩි වෙයි. එතකොට පුළුවන් වෙයි අරමුණේ විස්තර බලන්න. දැනට තියෙන අර බාධක කපාගෙන ඉදිරියට යන අවස්ථාවක්. මේකත් හරි සිද්ධි බහුලයි. ඩ්‍රැමැටික්. ක්වොලිටි එක එන්නේ ඔයින් එහාට ගියාට පස්සේ. ඒ නිසා ඕකෙදි ඉවසලා ගිහිල්ලා අරමුණ මූණට දාලා ආවට පස්සේ අපි බලමු. අරමුණේ විස්තර බලන්න. ඒ නිසා මේ වෙලාව මේ උපයාසපයා ගන්න ඊගාවට අපිට ලැබෙයි විස්තර බලන්න පුළුවන් වෙලාවක්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ, මීට දින දෙකකට පෙර සක්මන හා පර්යංක පිළිබඳව කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කොට දහම් අවවාද ලබාගත් තෙමි. අද මේ තුලින් එදිනෙදා සතිය පිළිබඳව අත්දැකීම් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. එහිදී අත්දකින බොහෝ දේවල් අතරින් කීපයක් මෙසේ සඳහන් කරමි. මෙහිදීදී වැඩියෙන්ම අත්දකින්නේ ධාතු ගුණයන් හා වෙනස් වීමවල ස්වභාවය බවත් සඳහන් කරමි. එහිදී හොඳින් නිරීක්ෂණය වුණා අපි යමක් පටවි කියා හඳුනාගත්තට ඒ තුලම අඩු වැඩි වශයෙන් අනෙක් ධාතු ගුණයන් පවතින බව. නමුත් වැඩියෙන් නැති ධාතු ගුණය ප්‍රකටව දැනෙන බව හඳුනාගත්තෙමි. 2. තේ එකක් සාදා ගැනීමේදී උණු වතුර කෝප්පෙට ටී බෑග් එකක් දමද්දී එය එක්වරම කහට පාට නොවේ. එය බහළු අවට පමණක් කහට පාට සෙමින් විසිරෙන බවත් ටී බෑග් එක අතින් සොලවද්දී එහි වර්ණයේ ජලය හා සම්පූර්ණ වශයෙන් මුසුවන ආකාරය නිරීක්ෂණය වේ. මෙහිදී මට හිතුනේ ඒ ජලය එක ඝනයක්සේ පෙනුනත් අංශු වශයෙන් පවතින බැවින් ඒ ආකාරයෙන් වර්ණ විසිරීම සිදු වූ බවයි. තවද මා කෑම පිළියෙල කිරීමේදී රතු ලුණු සුද්ධ කරද්දී එහි පටවි ගතියද සීතලව අතට දැනීම ඒ වගේම එහි ආපෝ ගතිය අඩු වෙනුත් ඇති බව නිරීක්ෂණය වේ. ඒ වෙලාවට ඇසෙන් කඳුළු එනවා. එයින් හඳුනාගත්ත එහි තිබු වායෝ ගුණය නේද මේ මගේ ඇස්වලට නාසයට දැනෙන්නේ කියලා. ඒ ආකාරයෙන් කෑම උයන අවස්ථාවලද සතිය පවත්වා ගනිමින් කටයුතු කරමි. 4. එදිනෙදා සක්මණෙන් තොරව ඇවිදින අවස්ථාවලදී දෙපා වලට දැනෙන ස්පර්ශයන්ගේ වෙනස්කම් නිරීක්ෂණය කරමි. එළියට ගොස් එද්දී මුලින් වැලිගල් සහිත රළු පොළවක් පාපිස්නා පෑගෙද්දී තවත් පටවි ස්වභාවයක් කාපට් එකක් නැවත ඊට වඩා සුවපහසු ස්පර්ශයක් ටයිල් ස්ථානවල සීතල හොඳින් නිරීක්ෂණය වේ. මෙහිදී එකම ධාතුවක වූ ඇති විවිධත්වය හොඳින් නිරීක්ෂණය කරමි. 5. මෙසේ එදිනෙදා සෑම විටම නැතත් බොහෝ විට සතියෙන් සිටීමට උත්සාහ කරමි. සතිය නැති අවස්ථා පිළිබඳ දැනුවත් බොහෝ විට දවස අවසානයේ හිතුණා පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කියා දුන් මේ සතිමත් බව මට කොච්චර සහනයක් සතුටක් ගෙන දෙනවද කියලා. ඒ ඔක්කොටම වඩා දවස පුරාවට කොතරම් නූපන් අකුසල් ගොඩක් ඉපදවීම මේ සතිය නිසා වළක්වා ගන්න පුළුවන් වුණාද කියලා සතුටක් ඇති විය. මේ එදිනෙදා සතිය පිළිබඳව තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් ධර්මාවාද ලබා දෙන සේක්වා. අද සිට මට රාජකාර කටයුතු ආරම්භ වූ බැවින් සජීවීව වැඩසටහන සමග සම්බන්ධ විය නොහැකි බැවින් නිස්සරණ වෙබ් එකෙන් හෙට ශ්‍රවණය කරමි. මෙවන් තත්ත්වයක් රටේ උද්ගතව පවතින විටත් අප කෙරේ අප්‍රමාණ අනුකම්පාවෙන් මෙවන් වැඩසටහන් කීපයක් තුලින් අපට නිවන් මඟ කියා දෙන පින්වත් උදවියගම ධම්මජීව ස්වාමින් වහන්සේ ඇතුළු නිස්සරණ වන්නේ වැඩවසන සියලුම ස්වාමින් වහන්සේලාටත්
ප්‍රියංකා මහත්මිය හේමන්ත මහතා සහ විදේශ රටක සිට සම්බන්ධීකරණ කරන ඒ මහතාටත් මේ සියලු පින් උතුම් නිවන පිණිස උපනිශ්‍රය වේවා. වැඩසටහන හා සම්බන්ධ වී නිවන් මඟට වීර්යයෙන් යුතුව සම්බන්ධ වූ සැමටත් මේ සියලු පින් උතුම් නිවන පිණිසම වේවා. සද්නා ගුණවර්ධන. හොඳයි ඇත්තටම ඒ කියන්නේ තමයි සතුටුලා ඉන්නවා මේ ලැබෙවි පුංචි ටික මම මේ හදිස් වෙනවද මන් දන්නේ. තව කාට හරි කියලා දෙන්න බෑන්ඩ. ඒක තමයි Tamanට ඊගාවට ඉස්සරහට යන තියෙන පාර. එතකොට තේරෙයි මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියලා. ඒ නිසා මේක තාම මම උගන්නන්න තරම් දක්ෂෙක් නෙවෙයි කියලා හිතන්න එපා. ඔය දන්න ටික ඔය සති මාත්‍රයේ කාට හරි කියලා දීම සඳහා ප්‍රයත්නයක් ගන්න. එතකොට Tamanට තේරෙයි ඒකෙන් දෙපැත්ත වෙන්න උදව් වෙන හැටි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නය. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට පෙර ඔබ වහන්සේට කමඨහනක් ලීවෙමි. පර්යංක භාවනාවේ සිටින මාහට කිසිත් නොදැනී ගොස් විනාඩි 30කට පමණ පසුව නැවත සතිමත් වන විට හිස පිටුපසට කඩා වැටි උගුරේ වියලි බව අත්විඳෙමි. මේ తත්වයේ දිගටම පවතින බැවින් මාහට සුදුසු කමඨහනක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පර්යංක භාවනාව. මම මෙතන වාඩි වී සිටිනවා කියා සිතුවා. මම මුලින්ම වටපිටාවේ සද්ද ගැන සිතුවා. මට කුරුල්ලන්ගේ සද්ද ඇසුණා. එම සද්ද නැති වෙවි ඇසුණා. එම සද්ද එකිනෙකට වෙනස්. ඒවා මට විවිධ දෙසින් ඇසුණා. මට සුළඟේ සද්දය ඇසුණා. ඒ ක්‍රමයෙන් අඩු වෙවි වැඩි වෙවි ඇසුණා. වැහි පොද වැටෙන සද්දය ඇසුණා. මට බඩ පිම්බෙන හැකිලෙන ආකාරය දැනුණා. බඩ පිම්බෙන විට තද බවක්ද හැකිලෙන විට සැහැල්ලු බවක් දැනුණා. ඒ අතර හිස් තැන්ද තිබුණා. මට හුස්ම ගන්න විට සීතලක්ද පිට කරන විට උණුසුමක්ද හුස්ම ගන්න විට එහි දීර්ඝ බවක් පිට කරන විට කෙටි බවක් දැනුණා. හුස්ම ගන්න විට උරහිස් උඩ පහළ යන බව දැනුණා. පපුව ඩිග් ගාන බව දැනුණා. පපුව දෙපස පිම්බෙන බව දැනුණා. කකුලට පොළවේ සීතල දැනුණා. අතේ නාඩි වැටෙන ආකාරය දැනුණා. මට වෙනදා වගේ සිතුවිලි ආවේ නෑ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ජයමිල් ලෙහන්සා 8 වසර. මේකේ මුල් කොටසේදී කියලා තියෙනවා බෙල්ලපතර කඩා වැටෙනවායි කියලා. ඒක පරියන්කයක් නෙවෙයි වගේ තමයි කියලා විදිහට සඳහන් වෙලා තියෙන්නේ. ඒකයි පස්සේ සඳහන් කරලා තියෙන දෙක දෙන්නේ ලිව්වා වගේ පේන තියෙන්නේ. ප්‍රියංකට මොකද හිතෙන්නේ? මම හරියටම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ මුල් දීලා කොටසදී තියෙන්නේ කරගෙන යන්න බෑ කියන කතාව පසු එකේ බොහෝම ලස්සනට හැම එකක්ම විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි මුල් කොටස අමතක කරමු. පසු කොටස තේරුම් අරගෙන මේක තමයි ක්‍රමේ සතුටින් ඒ ලියලා තියෙන විදිහට විස්තර දකිමින් ඉදිරියට යන්න වැඩි වේලාවක් ඒ තමන්ගේ ඉරියව්වේ තමන්ගේ මූල කර්මස්ථානයේ පැවැත්වීමට යෑමෙන් ඔය හිතේ තියෙන ඔය මේ විචිකිච්ඡා ගති ඒ කියන්නේ සැක උපදවන ගති පහ වෙලා යයි. දැන් හොඳ පාරට වැටලා තියෙන නිසා විශ්වාසයෙන් ඒ ටික කරගෙන යන්න කියලා මතක් කරමු. ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. සන්තෝෂයිනේ දවස් 3කට පස්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ තාචීන අපිට විනාඩි 10ක විතර කාලයක් යෝජනා කරන්න මොකද්ද කරන්න කියලා. කාට හරි වාචික ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න පුළුවන්. හේමන්තර කතා කරුවා හැකි. ස්වාමීන් වහන්සේ විශේෂ ප්‍රශ්නයක් නෙමෙයි මේ ඇහෙනවද පැහැදිලිව අමරණා කියන්නේ ඇහෙනවා මට නම් ඇහෙනවා හරි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ භාවනා කරන දීර්ඝ කාලයක් භාවනා කරන යෝගියෙක් එවපු පණිවිඩයක් තියෙනවා කියෙව්වට කමක් නැද්ද බලපො කියලා බලලා ඉතින් මොකද්ද කියන්නේ හේමන්තනේ කියව ස්වාමීන් වහන්සේ නෑ නේද අයින් වුණාද මට නම් ඇහුන්නේ අයින් වෙනවා කියලා නෑ ඉන්නවා හලෝ ස්වාමීන් වහන්සේ ඇහෙනවා අපේ පරණ කියන්න හේමන්ත විස්තරي කියන්න මට ඇහුණා එහෙමයි මම මේක කියවනවා මම මේක
මම මේක කියවන්නේ වැඩි දිනෙක භාවනා කරන පිරිසක් නිසා ඒ අයගේ ධෛර්යමත් භාවයට හේතු වෙයි කියලා හිතලා මේක කියාපෑමක් නෙමෙයි. ඇත්තටම මාත් මීට පෙරත් අහලා තියෙන තොරතුරු අනුව මේ ලියවිච්ච එකක්. ඉතින් මේක පොඩ්ඩක් අහන් ඉන්න කියලා මම මේ සියලු දෙනාට ආරාධනා කරනවා. හොඳයි අපි අහගෙන ඉන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට වසර 14කට විතර පළමුව භාවනා කරන්න ක්‍රමයක් හොයමින් ඉන්න විට යාළුවෙක් දවසක් ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේගේ සතර සතිපට්ඨාන දේශනා කරපු CD එකක් ගෙනත් දුන්නා. අපි එකතු වෙලා ඇහුවා. එම දේශනාවල මොකද්ද වෙනසක් දැනුණා. ඒ දවස්වල මට කිසිවක් හරියට තේරුනේ නැහැ. හැබැයි ආශාවක් ඇති වුණා ස්වාමින් වහන්සේ කවුද කියලා. එතකොට අපි ඒ දවස්වල දැන හිටියෙත් නැහැ. වර්ෂ 2007 දී මට මතක හැටියට හදිසියෙම දවසක ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේ ඕක්ලන්ඩ් වලට වැඩම කරලා ඉන්නවා කියලා අපේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ මාර්ගයෙන් දැනගත්තා. ඒ අනුව ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේ සුබෝධාරාමයේ නායක ස්වාමින් වහන්සේ සමග දිනකට ඩනිඩින් වලට ගෙන්වා ගන්නට ඕක්ලන්ඩ් යාළුවෙක් ඉඩ දුන්නා. එසේ එක දවසක වැඩසටහනකට පස්සේ අපි ඩනිඩින් වල දිගු කාලීන වැඩසටහන් 7ක් දවස් 21 18 14 11 10 3 මේ ආදී වශයෙන් 2008 සිට 18 දක්වා පැවැත්තුවා. දේශනා කළ ධර්ම කරුණු වලට හිත ඇදී ගියා. හැබැයි මුලින් වාඩි වෙලා කරන භාවනාව මට හරිම අපහසු වුණා. ඉරියව් එක්ක වුණත් මට භාවනාවක් උනේ නැහැ. හුස්මක් දැනෙන්නෙත් නැහැ. එක තැනක ඉන්නත් බෑ. හිත එකලස් වීමක් කොහෙමවත් නැහැ. සක්මන කරන්න කිව්වට ඒක නම් මට ඇල්ලුවෙම නැහැ. මේ ඇවිදින එකත් භාවනාවක්ද කියලා හැමදාම හිතෙනවා. අනික් අය කරන නිසා ඔහෙ කළා. නමුත් වැඩසටහන් වල කුස්සියේ උයන එකයි වැසිකිලි කැසිකිලි පිරිසුදු කරන ටිකයි බොහොම ආසාවෙන් කළා. ලියුම් ලියන එකටත් හරිම දක්ෂයි. ඉංග්‍රීසි සිංහල දෙකම හරියට බැරි වුණත් හැරෙන තැපෑලෙන් පිළිතුරු අරිනවා. මම ලියුම් වලින් කාට හරි හිත රිදුනත් දන්නේ නැහැ. එහෙම වුණා නම් මට සමා වෙන්න. මම හිතලා කළේ නැහැ. නමුත් මගේ පඬිතකම සහ මානය තිබුණු බව මම දැන් තේරෙනවා. වසර 2-3ක් ගියාට පස්සේ ටිකෙන් ටික මම සක්මනට කැමැත්තක් ඇති වුණා. හැමදාම එළියේ පැය දෙකක් ඇවිදිනවා. ව්‍යායාමයට සක්මනේ ලොකු එකලසක් වෙන බව දැනුණා. මනසට හරි සැහැල්ලුවක්, ශරීරයට ශක්තියක් ඇති වෙන බව දැනුණා. පස්සේ මම රාත්‍රී 2ට හැමදාම නැගිටින්න පටන් ගත්තා. උදේ මට ගෙදර වැඩ පටන් ගන්න වෙලාව තියෙනවනේ. නැගිටලා පැය දෙකක් ගේ ඇතුලේ ඇවිදලා පර්යංකයට වාඩි වෙනවා. ටික වෙලාවක් ඉන්න පුළුවන් ගතියකුත් එන්න පුරුද්දක් පටන් ගත්තා. සතිය වඩනකොට සිදුවෙන ඒවා මම ස්වාමින් වහන්සේට නිතර ලියන්න පටන් ගත්තා. බයෙන් ලිව්වේ. මොකද වැඩසටහන් වලදී බොහෝ විට මම ස්වාමින් වහන්සේගෙන් බැනුම් අහලා තියෙන නිසා. හැබැයි අතෑරියේ නැහැ. දිගටම ලිව්වා. සිදුවෙන හැම දෙයක්ම කිව්වා. මගේ දුර්වලතෙන් කියලා දීලා මහන්සි නොබලා සහ කාලය බලන්නේ නැතුව මගේ ගමනට ස්වාමින් වහන්සේ හැම වෙලාවකම මට අත දුන්නා. මම ත්‍රිපිටකය කියවන දක්ෂ කෙනෙක් නෙමෙයි. වෙන පොතපත කියවන්නත් කම්මැලි. හැබැයි ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා අහන්නයි ඒව අහලා ලියන්නයි හරි කැමතියි. මම සක්මන් කරන විටේ ධර්මදේශනාවල තියෙන කරුණු මතකයට එනවා. මම ඇවිදින බව දන්නවා. නමුත් පැයක ඇවිදින කාලය තුල ධම්ම දේශනාවල තිබුණු ධර්ම කරුණු සමග ජීවත් වෙනවා. ඒ දේශනාවල කරුණු සමග මගේ සක්මන මොකද්දෝ ගැළපීමක් වෙනවා. එහෙම කරලා පර්යංකයට ගියාම ඊටත් වඩා ධර්ම කරුණු මතක් වෙනවා. මට වැටහෙනවා නෙමෙයි මම හිතන්නේ ඒ දවස්වල ඒ තැන මම ඒවා ගලප ගන්නවා. කාලයක් ඔහොම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේගේ දේශනා කරන දේම නෙමෙයි මම අත්විඳින්නේ. මට මම තුලින් මගේ චරිතය එළිවෙන්න පටන් ගත්තා. ඒක දහමත් එක්ක ගැලපෙනවා. ඒක මම කරන දෙයක් නෙමෙයි. ඉබේ වෙන දෙයක්. ඉතින් ඔහොම යනකොට මට සක්මනයි පර්යංකයයි හුඟක් සමීප වුණා වගේ කරන වෙලාවට දහම් කරුණු මම තුලින් එනවා. දේශනාවල තියෙන ඒවාම නෙමෙයි. හැබැයි ඒවා එක ගමනක යනවා. මට තේරුණා මේ දේශනා කරන ධර්මය අහන බණක් වගේම කරන බණක් කියලා. දේශනා අහලා පර්යංකය කරනකොට තමයි මට ඒ අහපු ධර්මය වැටහෙන්නේ. දේශනාව අහලා මම එක සතිමත් වෙලා කරලා බැලුවේ නැත්තම් මට ඒ හැම එන්නේ නැති වෙන්න තිබුණා. මම එකම බණ දෙතුන් සැරයක් අහනවා. කාලයකදී දැන් ටිකක් ධර්ම කරුණු වැටහෙනකොට මම ස්වාමින් වහන්සේටත් කියලා දෙන්න ගියා වගේ දැන් දන්නේ නැහැ. මට හොඳටම බැනලා ලියුම් මෙව්වා. ඒක මට විතරක් නෙමෙයි. හේමන්ත මල්ලිටත් කොපි කරලා මට තේරුණා මට ලොකු වැරද්දක් කියලා. මට හරි ලැජ්ජාවක් ඇති වුණා. ආර්ය උපවාදයක් වුණාද කියලා බයකුත් ඇති වුණා. මට සමා වෙන්න කියලා හැරෙන තැපෑලෙන් ලියුම් ඇරියාම කොපියකුත් එක්ක. ඒ වුණාට කරගෙන යන සතිමත් වීම මම ඇතෑරියේ නැහැ. ලියන එක අතෑරියේ නැහැ. මොකද මට දැනෙනවා මේ ධර්ම දේශනාවල ගමනක් තියෙනවා කියලා. මේ සක්මනේ සහ පර්යංකයේ ගමනක් තියෙනවා කියලා. ධර්මයේ විතරක් ඇහුවාට වැඩක් නැහැ.
සක්මනයි පර්යංකයයි කරන්න ඕනේ. සමහරෙකුට ධර්මය අහලා දියුණු වෙන්න පුළුවන් ඇති. හැබැයි මට නම් බෑ කියලා මට තේරුම් ගත්තා. කරනකොට තමයි මම මේ ධර්මයේ තුලින් කරුණු ගැලපෙන්න පටන් ගත්තේ. මම පඬිත වුණයි කියලා ස්වාමීන් වහන්සේ මාව එලවා දැම්මේ නැහැ. මට බොහෝම කරුණාවෙන් වෙනද වගේම උපදෙස් දුන්නා. මම දිගටම අතනෑර ප්‍රතිපදාව කළා. මට පුදුමාකාර අත්දැකීම් ආවා. එලි පෙනුණා. උඩ ඉන්නවා වගේ දැනුණා. දහම් කරුණු වැටහෙන්න ගත්තා. එතකොට මම හිතුවා මම නම් දැන් සෝවාන් වෙලා කියලා. ස්වාමීන් වහන්සේට මම සෝවාන් වුණා කියලා කියන්නේ නැතුව මම නිකන් වක්‍රව සමහර ලිපි ලිව්වා. හැබැයි කිසිම සහතිකයක් ලැබුණේ නැහැ. උඹ කුණු ගොඩක ඉන්නේ කිව්වා. ඒ වුණත් මම දිගටම කළා. ඊට පස්සේ ධර්මදේශනා කිහිපයකම තිබුණ උපක්ලේශ ධර්ම ගැන හොඳින් හිතට ගියා. මගේ ජීවිතය වෙනස් කළේ ධර්ම කරුණු කියලා මට හිතෙනවා. නව මහා විතක්කවල පළමු 3 ගැන නම් මට තේරෙනවා නරකයි කියලා. කාම ව්‍යාපාද විහිංසා. නමුත් ඥාති විතක්ක, ජනපද විතක්ක, අනවජ්ජති පටිසම්යුක්ත විතක්ක, අමර විතක්ක, ලාභ සංකාර පටිසම්යුක්ත විතක්ක සහ පරානුග්‍රහිත පටිසම්යුක්ත විතක්ක කියන 6 ගැන නම් නරකයි කියලා මට පෙනුනේ නැහැ. මම ඒවා ගැන කලින් දැන හිටියෙත් නැහැ. මම මුලින් ඇහුවේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවලින්. මගේ සතිමත් වීම හරහා මෙන්න මේ දහම් කරුණු මට ඇතුළතින් දැනෙන්න ගත්තා. මට හරියට කියන්න තේරෙන්නේ නැහැ. ඒ සතිමත් වෙන ගමන් බොහෝ වෙලාවට පර්යංකේදී මම සැලසුම් කරනවා ඒ දකින්න ඒවත් එක්ක. ඉතින් මගේ භාවනාව එතනින් එහාට යන්නේ නැහැ. මම ඒවා සමග ජීවත් වෙනවා, සකස් කරනවා. මම හරියට ධර්ම පිළියන්න ගත්තා. දහම් ලිපි ලියලා ස්වාමීන් වහන්සේට ඇරියා. ස්වාමීන් වහන්සේ ඒවායට හොඳයි කිව්වේ නැහැ. නරකයි කිව්වෙත් නැහැ. මම ළඟ ඉන්න යාළුවන්ටත් දුන්නා. ස්වාමීන් වහන්සේ දවසක් ධර්මදේශනාවේදී කිව්වා ලොකු ස්වාමීන් වහන්සේ කිව්වයි කියලා යෝගාවචරයෝ භාවනා කරලා කටුකොහල පහු කරගෙන ගිහිල්ලා පාසි බැඳුණු මඩගොහරුවකට එනවයි කියලා. ඒක පාසි බැඳුණු නිසා මඩගොහරුව කියලා පේන්නේ නැහැ. ඒ කියන්නේ කාම ව්‍යාපාද විහිංසා වගේ අමාරු ඒවා අයින් කරලා එළියට ඇවිත් යටපත් වෙලා තියෙන අනිත් විතක්ක 6 අල්ලන්නේ හරියට අර පාසි වැටුණු මඩගොහරුවට වැටුණා වගේ කියලා. ඒකට වැටුණොත් බුදුහාමුදුරන්ටත් ගොඩ එන්න බෑ කියලා ඒ ධර්මය මගේ හිතට හොඳින් කාවැදුනා. මම වගේ සදාචාරාත්මක සහ සකස් කරන චරිතයකට මේ වගේ උපක්ලේශ අල්ලගන්න ලෙහෙසි. ඒවට අහු වෙන්න ලේසි. මොකද ඒවා හොඳ දේවල් කරනවා වගේ පේන්නේ. ස්වාමින් වහන්සේට පින් සිද්ධ වෙන්න මම ඒ බොරු වලෙන් බේරුණා. මම සසර දුකයි කියලා තමයි මේ මගට බැස්සේ. මට ඒවා අල්ලන්න ඕන නෑ කියලා දැනත් මගේ චරිතය හැටියට තවම සමහර විට අල්ලනවා. ඉබේ මේවාට යනවා. නමුත් දැනෙනවා. මම මෙසේ සතිය වඩනකොට අත්දින ඒවා කෙලස් කියලා පෙන්වා දෙන්න කල්යාණ මිත්‍රාශ්‍රයක් නොතිබුණා නම් මම වගේ කෙනෙක් බාගෙට තැම්පිච්ච අලයක් වගේ මග අහුරා ගන්නවා. ඒ සැබෑ කල්යාණ මිත්‍රත්වය මගේ ජීවිතේට නිතර හරි මගට යොමු කළා. කමඨහන් සුද්ධ කිරීම සහ සාකච්ඡා මට හරියට හයියක් වුණා. මම දැන් මුකුත් අල්ලන්නේ නැතුව ගමනක යනවා. ඒත් සමහර වෙලාවට පුරුද්දට ඇල්ලෙනවා. නමුත් මම එය දන්නවා. සතිමත් වීම කයෙන් කායානුපස්සනාවට පටන් ගන්න කියන එක මට හරිම ප්‍රායෝගිකයි. මනසින් හැමදේම කරන්නේ මේ කාලේ කයත් අල්ලගෙන නිසා. මම කයක් තියනවා කියලා ඉරියව්වේ හරි හුස්මේ හරි පයේ ගැටීමේ හරි සතිමත් වෙනවා. එතන ඉඳන් සිදුවෙන විපරිණාමය බලන් ඉන්න එක තමයි මම කරන්නේ. මේ තියෙන දේ නැති වෙනවා නේ කියලා එතන දකිනවා. එතකොට විශ්වාසයක් ගොඩ නැගෙනවා. අනික එහෙම වුණාම හිත දමලා ඉන්නකොට නිතර පිට යනවා. ඒකේ හැටි නිසා ඒ සමග ගැටෙන්නේ ඇලෙන්නේ නැතිව ඒ පිට ගිය තැන් වල සතිමත් වෙලා නැවත අරමුණට එන එක සම්බන්ධයෙන් මේ කය ප්‍රධාන අරමුණ කරන එක පහසුයි. ඒ වගේම සතිමත් වෙන ගමනේදී අතරමැද පැටලි සහිත නම් නැවත එන්න කියන ආරක්ෂිත තැන තමයි කාය අරමුණ. ඒක තමයි නැංගුරම. එදිනෙදා ජීවිතයේදී මොනම කරදරයක් ආවත් දැන් නිතරම හිතේ ඉරියව්වේ හුස්මේ හෝ පයේ පවත්වාගෙන යන්න පුළුවන් නිසා හිතට එන කරදර දරත අඩුයි. ඒ නිසා මේ කය නැංගුරමක් ලෙස අපිට මේ යන ගමනට බොහෝම ලෙස උපකාර කරනවා. මම කොහොම හරි මේ ආත්මෙදි ගමන කෙලවර කරගන්න ඕනේ කියලා තදබල ලෙස හිතන්නේ නැහැ. නමුත් හිතේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒකත් අතහැරීමේ බලාපොරොත්තුවෙන්. ඉස්සර තදබල ඕමනාවක් තිබුණා. දැන් දන්නවා මේ අවබෝධය එහෙම ට්‍රැකින් වෙන්නේ නැහැ කියලා. නමුත් කෙනෙකුට වෙන්න පුළුවන්. මට මුලදී හරියට වැරදුනා. කරන දේ වැරදෙනවා. ස්වාමින් වහන්සේ නිතරම කිව්වේ වැරදෙනවා තමයි ගමනට දිරිය කියලා. ඒක නම් සම්පූර්ණ ඇත්ත. මොකද වැටෙන තරමට නැගිටිනකොට ඒ ලැබෙන දැනුම වැඩි. ස්ථිරයි කියලා මට දැනුණා. දැනුත් වැරදෙනවා. නමුත් මම දන්නවා.
ඒ නිසා වැටෙද්දි මම ප්‍රතිපදාව දිගටම අතනෑර කළා. මේක කොහොම හරි කරන්න ඕනි කියලා ඉස්සර තිබුණ බලාපොරොත්තු මුකුත් දැන් නැහැ. වෙනවා නම් වෙයි. ඉන්ද්‍රිය ධර්ම ඒක රාශි වුණ දවසක නියාම ධර්ම අනුව ගමන කෙලවර වෙයි. ඒක මට අයිති නැහැ. මම කරන්නේ අතනෑර ප්‍රතිපදාවේ ඉන්නවා. අතනෑර ස්වාමීන් වහන්සේගේ දේශනාව අහනවා. මොනවා හරි ලබන්න කියලා අපේක්ෂාවක් තිබුණොත් මේ ගමන යන්නත් බෑ කියලා මට හිතෙනවා. මම ඉස්සර වෙනත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ බණ බොහොමයක් ඇහුවා. ඒ ධර්මදේශනා මෙව ධර්මදේශනා සමග සංසන්දනය කරන්න මම දක්ෂයෙක් නෙමෙයි. නමුත් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවල මට කරන්න යමක් තියෙනවා. ප්‍රායෝගිකව කළ හැකි මගක් තියෙනවා. මගේ චරිතයට ඒවා ගැළපෙනවා. ඒ කරන ගමන් මම මගේ ඇතුළතින් ධර්මය ටික ටික දකිනවා. එතකොට මට විශ්වාසය ගොඩනගෙනවා. මට කිසිවක් ලැබිලා නෙමෙයි මේ ලියන්නේ. මම ආධුනිකයෙක්. මනසකින් සතුටෙන් සතිමත් වීම කරගෙන යන කෙනෙක්. සති චිත්තක්ෂණයේ ඉන්නවා. ආනාපාන සතියයි සතර සතිපට්ඨානයයි එකට ගැළපීලා යනවා කියලා මට දැනෙනවා. සත්‍යමත් ගමන ගැන මට කිසිම සැකයක් නැහැ. බුදුදහම ගැන කිසිම සැකයක් නැහැ. ඒ බව මම දකින්නේ වෙනදාට වඩා මගේ ජීවිතයේ සුළුවෙන් හෝ වෙනස් වීමක් දකින්න නිසා. මෙතෙක් පිටතට අත දික් කළ මම දැන් කරදර වෙන බොහෝ වේලාවක් මගේ ඇතුළට දකිනවා. තවම තරහව, ඊර්ෂ්‍යාව, මානය වැනි දේ එනවා. නමුත් බොහෝ විට ප්‍රතික්‍රියාව නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මගේ වැරදි දකින්නවා හදාගන්න මහන්සි වෙනවා. නමුත් සමහර විට ඉබේම වෙනවා. මම ඒ බව දන්නවා. ලැජ්ජාපිය දැනෙනවා. ධර්මයේ දේශනා ඇසීම තවමත් අවශ්‍යයි. සතිමත්කම කරගෙන යනකොට අතරමඟ මුණ ගැහෙන අත්විඳි දේ සම්බන්ධ වීමට ස්වාමීන් වහන්සේගේ දේශනාව වුවහම කමඨහන් සුද්ධ වෙනවා. මම මේ විස්තර ලිව්වේ කැපිපෙනෙන්න නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සහ අනිකුත් අයගෙන් සමාව ගන්නත් එක්ක. හැබැයි එහෙම ලියනකොට ඇතුළතින් යම්කිසි වංචනික කමකුත් හැඟෙනවා. මුලින් මම දෙපැත්ත සමග පොරබැදුවා. නමුත් දැන් එහෙම නැහැ. බොහොම විට හිතේ මේ පැත්ත පෙනෙන නිසා සසර දුක බව තවත් පේනවා. විඥානයේ දෙසට කපපු පණුවෙක් වාගේ දඟලමින් කරන වැඩවලට මට කරන්න දෙයක් නැහැ. බලන් ඉන්නවා මිසක්. මගේ හිත මට මොනවා කිව්වත්, පිටාය මට මොනවා කිව්වත් මට කරන්න දෙයක් නැහැ. මම මේ ගමන වැටිලා නැගිටමින් යනවා. යකත් ඇවිල්ලා ඉන්නේ, මතුරුලා තියෙන්නේ, පූජා වට්ටියත් හදලා තියෙන්නේ, පුලුටු වට්ටියත් හදලා තියෙන්නේ, බිල්ලක් දීලා තියෙන්නේ, සව් බිල්ලක් දීලා තියෙන්නේ. බයක් නැහැ. මම ගමන යනවා. මේ දුරස්ත වැඩසටහන් වල කියවුණු ධර්ම කරුණු මට විශාල ශක්තියක් වුණා. දවසින් දවස දැනුම අලුත් වෙනවා, ප්‍රායෝගිකත්වය වැඩි වෙනවා. දුරස්ත වැඩසටහනක් දෙකටම මම පුළුවන් තරමින් සහභාගී වුණා. ඒ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙනකොට මට ගැම්මක් එනවා. මම දැන් වැඩසටහනක ඉන්නේ කියලා. ඒ කාලසටහනේ වෙලාව මට වෙනස් වුණත් ඒ හා සමාන වෙලාවක් කරගෙන මම වැඩ කරනවා. ප්‍රායෝගික වෙරෙනවා. ගෙදර වැඩත් කරගෙන කරන්න පුළුවන් විදිහට වඩාත් වටිනවා. පුංචි දරුවන්ගේ කමඨහන් වාර්තා ඇහුවාම ඇත්තටම ඇස්වලට කඳුළු ආවා. දරුවන්ට සැබෑ අධ්‍යාපනය ලැබෙනවා කියලා හිතිලා. හැමදාම මම සතිපාසල වෙබ් එකට එකවරක් යනවා. ඒ දරුවන් රැළ දකින්නකොට හිතට සැනසීමක්. සතිපාසලේ නිර්මාණය ලෝවේ තියෙන ඉහළම නිර්මාණය වෙනවා. ඒක භෞතික වේදිකාවක් නෙවෙයි. දරුවන්ට ආධ්‍යාත්මික වේදිකාවක්. සතිපාසලේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙහෙවන පිරිස කාලය මුදල සහ වෙහෙස බලන්නේ නැතුව මනුෂ්‍යත්වයේ නිසා ප්‍රශ්න පැන නැගුණත් එකාමෙන් නොසැලී ඉදිරියට යන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. සතියේ බලමහිමේ නිසාමයි. මෙම අතහැර කරන සේවය ඔබ සැමගේ නිවනටම හේතු වේවා, වාසනාව වේවා. මට මතකයි සතිපාසල පටන් ගත්ත අවුරුද්දේ දවසක ස්වාමීන් වහන්සේ ලිපි වගයක් ලියන්න කිව්වා. අපි කිහිප දෙනෙකුටම මම මගේ එකත් ලියලා අනිත් අයත් ඇරියා. ඉතින් ස්වාමීන් වහන්සේ මට ලියලා එව්වා. ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ කියලා. මට තේරුණා මේ කියන්නේ කියපු එක විතරක් කරපන් කියන බව. හැබැයි ඒ තවම ලියනවා. හැමදාම හිතනවා දැන් මේ ඇති මේක නවත්තන්න ඕනේ කියලා. ඒක වෙන්නේ නැහැ. මම මෙහෙම ලියන ඒ වාගෙන් කරදරයක් වුණා නම් මට සමා වෙන්න. මේ කමඨහන් වාර්තාවේ සතිපාසල ගැන ලියන්න හිතුනේ දරුවන්ගේ කමඨහන් වාර්තා අහපු නිසා. කවුරු හරි ඉල්ලුවත් නැදත් මට තවමත් කවි ලියවෙනවා, ලිපි ලියවෙනවා. මම සතුටට ලියන්නේ. හැබැයි මාන්නයකුත් තියෙනවා තමයි පොඩ්ඩක්. දුරස්ත වැඩසටහන් සංවිධානය කරන මෙහෙවන තාක්ෂණය ක්‍රියා කරන සියලු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් මේ කරන වටිනාම ධර්ම දාණය හේතුවෙන් නිදුක් නිරෝගී සුවය ලැබීමේ ජීවිතයේදීම අමා මහ නිවන් සාක්ෂාත් කිරීමට ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වැඩසටහන් දුර ඉඳන් කරනකොට ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. ස්වාමින් වහන්සේ කියන වගේ ප්‍රශ්න නැත්නම් ගමනක් නැහැ. ඒ නිසා අපි මේ ගැන අනුකම්පාවෙන් නොනවත්වා මෙම වැඩසටහන් කරගෙන යන්න කියලා මම යටහත් පහත් ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔබ සැමට නිරෝගී කමත් ශක්තිය ධෛර්යයක් ලැබේවා. මීට සමාවෙන ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා වේලාව තව ටිකක් දිගු කරන්න පුළුවන් නම් වටිනවා. නිස්සාරණ වනයේ සියලුම ගෞරවනීය ස්වාමීන්
වහන්සේලා නායක ස්වාමීන් වහන්සේ සමග වැඩ වාසය කරමින් ධර්මයේ ඉගෙන ගැනීම, ධර්ම සාකච්ඡාවලට සහභාගී වීම සහ ධර්ම දේශනා කිරීම අපිට මැවී පේනවා. ජේතවනාරාමයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය පතමි. මේ ජීවිතයේදීම අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. නිස්සාරණ වනයේ කාර්ක සභාවට උදව් උපකාර කර සැමට කාර්යාලයේ සැමට දාන දායකයින්ට නිදුක් නිරෝගී සුව පතනවා. මේ දිවියේදී මේ අමා මහ නිවන් සාක්ෂාත් වේවා. වන්දනීය පූජනීය අපගේ ගුරු පියාණන් වහන්සේ මෙතෙක් කල මගේ වචනය ක්‍රියා සහ සිතෙන් කුමන හෝ වරදක් වුණා නම් මම ඔබ වහන්සේගේ දෙපා නැමැති සමාව ඉල්ලා සිටිනවා. මට කමා කරනසේක්වා. මම වැනි අසරණ තවත් පිරිසක් මේ සසර දුකෙන් ගලවා ගන්න ස්වාමින් වහන්සේ බොහෝ කල ජීවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෙම අති උතුම් ශාසනය සේවය කරන මේ භවයේදීම ඒ අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පුන් කුසල් හේතු වේවා, වාසනාව වේවා. තෙරුවන් සරණයි කීකරු සිසුවිය අනුලා. ස්වාමීන් වහන්සේ මේ මට පහුගිය මේ වගේම මට පහුගිය දින කිහිපය තුළ මේ භාවනා කරන යෝගිනියන්ගෙන් යෝගීන් කිහිප දෙනෙක්ගෙන් මේ වගේ ප්‍රකාශන ලැබිලා තියෙනවා. ඉතින් මට ඊයේ රෑ හිතුණා ස්වාමීන් වහන්සේ මම මේවා මේ අද මේක සාක්ෂියක් වශයෙන් කාය සාක්ෂියක් වශයෙන් ප්‍රසිද්ධියට කිව්වේ මේ අර බෝස්ටිං කරන්න නැත්නම් මේ අපි ගැන අපි වනා ගන්න නෙමෙයි. මට හිතුණා මං කාලයක් තිස්සේ දන්න අඳුරන මේ යෝගීන්ගෙන් ලැබෙන වාර්තා ටික එකතු කරලා ප්‍රකාශයක් මං සම්පාදනය කරනවා කියලා ඉදිරියේ. මොකද මට ඇහැට දකින්න කනට ඇහෙන තොරතුරු අනුව ගොඩක් දෙනෙක් අහනවා අපි භාවනා කරලා මොනවද ලබා ගත්තේ කියලා ස්වාමීන් වහන්සේ. මට උත්තර තියෙනවා. ඉතින් මම ඒ උත්තර ටික මම ස්වාමීන් වහන්සේට ලියලා දෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ හේමන්ත අද අපේ වැඩසටහන ඉවර වෙනවානේ. ඉතින් ඒකට වගේ කිට්ටු කරලා වගේ තමයි ওই ප්‍රකාශයක් තියෙන්නේ. මම අද ලිව්වා කමල්ටත් ලිව්වා අපි මේ අවුරුදු 13න් 15 ළමයින්ටත් මැගසින් එකක් ගාමු කියලා. මොකද මේ ළමයිත් ලියන්න පටන් අරගත්තා පුදුම හිතා ගන්න බැරි තොරතුරු ඒවත් එකතු කරනවා. ඉතින් ඒක අපි කොහොමද මන් දන්නේ ඒ 13ට බාලේ උන්ගේ මැගසින් අපි එඩිට් කරන්නේ කොහොමද කියලා. මොකද අපිට සුදුසු ගන්න නැහැනේ. ඉතින් මේ විදිහට කීපයක් දැන් යනවා. ඔය හේමන්ත කියන පැත්ත තියෙනවා. රාජිකා ගාවේ යනවා මේ frequently asked questions. ඒ වගේම තව standard questions reports. ඉතින් මේ ඔක්කොම එන්න පටන් අරගත්තේ මේ කොරෝනාව නිසා. ඉතින් මේ කොරෝනාවට ස්තුතිවන්ත වුණා. මොකද මේ ලංකාවේ පොඩි උන් ටික ඔක්කොම එකතු වෙලා පෙරේදා මේ ජර්මන් ධර්ම දූතේ පදනම් කරගත්ත ડોક્ટર නිලිනද මට මතක නැහැ. ලොකු වැඩසටහනක් ගිහිල්ලා. ඉතින් ඔක්කොම බොහොම ධෛර්යයෙන් කරගෙන යනවා. ඉතින් ඔක්කොමලා ඒ හම්බෙච්ච යෝගේ හම්බෙච්ච ඒ ග්‍රහචාරේ සතිපාසලේ වාසනාවට සිදු වෙච්ච එකක් කියලා හිතාගෙන මේවා ගුණ කර ඒ සම්බන්ධ වෙච්ච තාම අපේ පවුලට සම්බන්ධ වෙච්ච නැති අයට ධෛර්යය පිණිස ඉදිරිපත් කරාවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එමය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. gediya ගැව්වා. අපි මේ මියුට් කරනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.